මැත්ස් වල අද කරන්නේ මැත්ස් වල vectors and matrices කියන කෑල්ල. අද කරන්නේ vectors කොටස ටිකක් කරන්නේ අද. vectors කියන්නේ කට්ටිය දන්නවනේ vectors කියන්නේ දෛශික. මම group එකට PDF එකක් දාලා තියෙන්නේ. ඒක අද කරන්නේ. vector එකක් කියන්නේ අපි vector එකක් define කරන්නේ quantity having both magnitude and direction. ඒ කියන්නේ මේ විශාලත්වයකුයි දිශාවකුයි තියෙන quantity එකක්. අපි ඒක ඊතලයකින් තමයි දක්වන්නේ. ඊතලයේ දිශාවෙන් කියන්නේ වෙක්ටර් එකේ දිශාව. ඊතලයේ දිගෙන් කියන්නේ වෙක්ටර් එකේ දිග. ඊළඟට මෙතන තියෙනවා ස්කේල එකක් කියන්නේ අදිශයක්. වෙක්ටර් එකක් කියන්නේ දෛශිකයක්. ඒවට එක්සැම්පල්ස් තියෙනවා. අදිශ වලට එක්සැම්පල්ස් දුර, වේගය, දෛශික වලට එක්සැම්පල් ප්‍රවේගය, විස්ථාපනය ඒ වගේ. ඒ ටික දන්නවනේ කට්ටිය. මේ තියෙන්නේ වෙක්ටර් එකක අපි ජ්‍යාමිතිකව දක්වන ආකාරය. අපි වෙක්ටර් එකක් දක්වන්නේ ඊතලයකින්. මෙතන P කියන්නේ ආරම්භක ලක්ෂය, Q කියන්නේ අවසාන ලක්ෂය. මේක අපිට වෙක්ටර් එක ලියන්න පුළුවන් PQ කියලා. මේ විදිහට PQ ලියලා උඩින් ඊතලයේ වගේ දාලා නැත්නම් මේක අපිට නම් කරන්න පුළුවන් V කියලා මේ දෛශිකය නම් කරන්න පුළුවන්. අපි වෙක්ටර් එකක් කියලා අඳුරගන්න යටින් මෙහෙම ඉරක් ගන්නවා. ඊට පස්සේ අපි කියවනේ වෙක්ටර් එකක විශාලත්වය කියන්නේ මේ ඇරෝ එකේ දිග. අපිට වෙක්ටර් එකේ විශාලත්වය මෙන්න මේ විදිහට අපි සංකේතවත් කරනවා. මට මතක විදිහට මේක අපි A level වලදී මේ එක ඉරයි යන්නේ. කැම්පස් එකේදී අපි මේ විදිහට ඉරි දෙකක් අඳිනවා. PQ දෛශිකයේ මැග්නිටියුඩ් එක මේ තියෙන්නේ. අපි V කියලා ගත්තොත් ඒකේ මැග්නිටියුඩ් එක මේ තියෙන්නේ. ඊළඟට මේ ටික මේවා දන්නේව නිසා ඉක්මනට කරගෙන යනවා. ඊළඟට 0 වෙක්ටර් එකක් කියන්නේ විශාලත්වය බිඳුව වෙන වෙක්ටර් එකකට තමයි 0 වෙක්ටර් එකක් කියන්නේ. විශාලත්වය බිඳුවයි නම් දිශාවකුත් අපිට දක්වන්න විදිහක් නැහැනේ. ඒ කියන්නේ විශාලත්වයයි දිශාවයි දෙකම බිඳුවයි නම් අපි ඒක 0 දිශාවක් විශාලත්වයකුයි දිශාවකුයි නැත්තම් අපි ඒකට කියනවා 0 වෙක්ටර් එකක් කියලා. ඒක අපි මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. ඊට පස්සේ යුනික් වෙක්ටර් කියන්නේ ඒකක දෛශිකය. ඒ කියන්නේ විශාලත්වය ඒකක එකක් වෙන දෛශිකයකට තමයි යුනික් වෙක්ටර් එකක් කියන්නේ. අපි දෛශිකය ගත්තොත් V කියලා අපිට මේ V දෛශිකයේ යුනිට් වෙක්ටර් එක ලියන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ වෙක්ටර් එක බෙදන්න ඕනේ ඒකේ මැග්නිටියුඩ් එකෙන්. ඒ කියන්නේ වෙක්ටර් එක ඒකේ විශාලත්වයෙන් බෙදුවාම අපිට හම්බෙන්නේ යුනිට් වෙක්ටර් එක. අපි දෛශිකය PQ කියලා ගත්තොත් ඒකේ යුනිට් වෙක්ටර් එක තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ සමාන වෙක්ටර්ස් දෙකක් අඳුරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ non zero වෙක්ටර්ස් දෙකක් සමානයි නම් විශාලත්වයත් සමානයි දිශාවත් සමානයි. අපිට ඒ කියන්නේ දෛශික දෙකක් තියෙනවා නම් මේ දෙක සමානයි නම් හැමතිස්සෙම මේ දෙක පැරලල් වෙනවා. සමාන්තර වෙනවා හැමතිස්සෙම සමාන දෛශික දෙකක්. ඒ ටික මේ කරපු ටික මම හිතන්නේ අපිට ඒ ලෙවල් වලදී තියෙන නිසා හැමෝම දන්නවා ඒ ටික. ඊට පස්සේ
ස්කේලර් මල්ටිපල් ඔෆ් වෙක්ටර්. ඒ කියන්නේ අදිශ ගුණිතය. වෙක්ටර් එකක අදිශ ගුණිතය. අපි මෙතන වෙක්ටර් එක අපි ගන්නවා v කියලා. මොකක් හරි අදිශයක් අපි ගන්නවා ලැම්ඩා කියලා. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක්. එහෙම. ඊට පස්සේ අපිට මේ වෙක්ටර් එක ලැම්ඩා වලින් වැඩි කරොත් අපිට ඒක ලියන්න පුළුවන් ලැම්ඩා v කියලා. මේ තියෙන්නේ ලැම්ඩා එකට වඩා වැඩි නම් ලැම්ඩා v කියන එක ඒ දිශාවටම ඊට වඩා දිගට එන දෛශිකයක්. මේ තියෙන්නේ ලැම්ඩා ඍණාගයක් වුණොත් දෛශිකයේ දිශාව මාරු වෙනවා. මේ තියෙන්නේ ලැම්ඩා එකට වඩා අඩු නම් බිඳුවට වඩා වැඩි එකට වඩා අඩු නම්. වෙක්ටර් ඇඩිෂන් කියන්නේ දෛශික දෙකක එකතුව. අපි හිතුවොත් p දෛශිකය මෙහෙම තියෙනවා. w දෛශිකය මේ විදිහට තියෙනවා කියලා හිතුවොත් අපිට මේ දෛශික දෙකේ එකතුව මේ විදිහට අඳින්න පුළුවන්. මේකත් ඒ ලෙවල් වලදී තිබුණා. අපි හිතුවත් p දෛශිකයෙන් w දෛශිකය අඩු කරනවා කියලා. පින w දෛශිකය එන්නේ මේ පැත්තට. අපිට මේ දෙක මෙහෙම යා කරලා v ඍණ w දෛශිකය අඳින්න පුළුවන්. ඒ ටික ගන්න. ඒ ලෙවල් වලදී තිබුණා. ඊළඟට අපිට දෛශිකවල ලෝස් තියෙනවා. ඒ කියන්නේ දෛශික නීති. අපි මෙතන u v w කියලා නම් තියෙන දෛශික ලැම්ඩා nu කියලා නම් තියෙන ස්කේලර්ස්. අපිට මේ නීති ටික ලොජික් වල තියෙනවා. හැම එකෙම තියෙන නීති ටිකක් මේ රියල් වලත් හම්බ වුණා. අපි මේ නීති ටික දෛශික වලට දාලා තියෙනවා. අපිට v ධන w සමානයි w ධන v. ඒ කියන්නේ කමියුටේටිව් ලෝ. මේ ඇසෝසියේටිව් ලෝ. ඒ කියන්නේ වරහන මාරු කරන්න පුළුවන් කියන එක. මෙහෙම තියෙන එක මෙහෙම දාලා ලියන්න පුළුවන් කියන එක. මේ තියෙන්නේ ඇඩිටිව් අයිඩෙන්ටිටි. ඒ කියන්නේ වෙක්ටර් එකකට 0 වෙක්ටර් එකක් එකතු වුණාට එකතු වුණොත් හම්බෙන්නේ අපිට කලින් වෙක්ටර් එකමයි. මේ තියෙන ඇඩිටිව් ඉන්වර්ස්. වෙක්ටර් එකයි ඒකේ මයිනස් වෙක්ටර් එකයි එකතු වුණාම අපිට එන්නේ 0 වෙක්ටර් එක. මේකට කියන්නේ ඇසෝසියේටිව් ලෝ කියලා. මේ ලැම්ඩා nu කියන්නේ ස්කේලර්ස්. මේකෙත් අපිට වරහන මාරු කරන්න පුළුවන්. මේ විදිහට. ඩිස්ට්‍රිබියුටිව් ලෝ කියන්නේ අපිට මේ විදිහට වරහනක් කෙලි ස්කේලර් එකක් තියෙනවා නම් ඒක අපිට වරහන අයින් කළ මේ විදිහට ලියන්න පුළුවන්. මේකේ ලැම්ඩා nu කියන්නේ ස්කේලර්ස්, v කියන්නේ වෙක්ටර් එක. මේකත් මේ විදිහට ලියන්න පුළුවන්. මේ ලෝස් ටික පාඩම් තියෙන්න ඕනේ ගණන් හදන්න. ඊළඟට අපිට මේ ස්පේස් එකේ අවකාශයේ වෙක්ටර් එකක් තියෙන විදිහ ඉගෙන ගන්න තියෙනවා. මේක අපි කියන්නේ xy කියලා මාන දෙකක් විතරක් ගත්තොත් අපි මෙතන හැමතිස්සෙම O කියලා අපි ගන්න ඔරිජින් එක. අපි හිතුවා මෙහෙම දෛශිකේ
දෛශිකයේ තියෙනවා කියලා කිව්වේ. අපි එක් අක්ෂයේ දෛශිකය ගන්න අයිති. y අක්ෂය දිගේ ඒකක දෛශිකය j කියලා ගන්නවා. මෙතන කණ්ඩායම් අරගෙන ඉන්නේ AB. මොයින්ද පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා වගේ වුණා. දැන් හරිද? දෙන්න. මෙතන කණ්ඩායම්ක ගන්නවා AB කියලා. ඊට පස්සේ අපිට මේ දෛශික OP දෛශිකය අපි V කියලා ගත්තොත් අපිට V ලියන්න පුළුවන් මේ විදිහට. නැත්නම් මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන I කියන්නේ x අක්ෂය දිගේ ඒකක දෛශිකය, A කියන්නේ x අක්ෂයේ කණ්ඩායමක, B වෙන මොකක් හරි සත්‍යයක් ඇහෙනවද? මොකද ෆෑන් ෆෑන් එක දාලා නේ. නේද? ඒක තමයි. ෆෑන් එකේ සද්ද වෙන්නේ. ෆෑන් එක තමයි. දැන් ඇහෙනවද? ප්ලේන් එක. ඒත් එනවා මයික් එකේ ලඩද දන්නේ මොකක් හරි. ඔය ෆෑන් එක මූණ පැත්තට තියන්නේ නෑනේ. දැන් හරියා. දැන් හරි වගේ. නොයිස් එනවා. ආයිත් එනවද? ආයෙනවා. මයික් එකේ අවුලක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් මම මයික් එක මාරු කරන්න විනාඩියක් දෙන්න මට. හරි මාරු. හරි. අද ටිකක් කට්ටිය වැඩි වෙලානේ. 45ක් ඉන්න. හරි. ඇත්තුවේ මෙතන I කියන්නේ x අක්ෂය දිගේ ඒකක දෛශිකය, A කියන්නේ x අක්ෂයේ කණ්ඩාංක, B කියන්නේ y අක්ෂයේ කණ්ඩාංක, J කියන්නේ y අක්ෂය දිගේ ඒකක දෛශිකය. මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන මේ එකතු කිරීම මෙතන ප්ලස් මාර්ක් එකක් තියෙන මේක එකතු කිරීමක් නෙමෙයි. අපි මේ මෙතන කොමාව දානවා වගේ අපි මෙතන ප්ලස් මාර්ක් එකක් දාන්නේ ඒක මේ එකතු කිරීමක් නෙමෙයි. ඒ අපි සාමාන්‍ය ලියන විදිහ. ඊට පස්සේ අපිට V දෛශිකයේ මැග්නිටියුඩ් එක හොයන විදිහ තියෙන්නේ. විශාලත්වය. ඒ කියන්නේ මේ V දෛශිකය අපි දන්නවනේ පයිතගොරස් ප්‍රමේයෙන් ගන්න පුළුවන්. A වර්ගය දන B වර්ගයේ වර්ගමූලය කියලා. ඊට පස්සේ අපි හිතුවොත් මේ අපි ගත්තේ 2D විදිහට 3D විදිහට හිතුවොත් අපිට කණ්ඩාංක 3ක් එනවා. ඒකත් අර විදිහටම ලියන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ මේ අපි මේක ගත්තොත් මෙහෙම ගත්තොත් මෙතන අපි K කියලා තියෙන්නේ Z අක්ෂය දිගේ ඒකක දෛශිකය. එතකොට Z වල කණ්ඩාංකය C. මේක අපිට අර කලින් විදිහට මේ විදිහට ලියන්න පුළුවන්. මේක තියෙන විදිහට. ඊට පස්සේ ඒකේ මැග්නිටියුඩ් එක හොයන්නේ කණ්ඩාංක වල වර්ගයේ වර්ගමූලය අරගෙන.
අපි ගත්තොත් අපි කලින් කතා කරේ 3D විදිහටනේ. අපි ගත්තොත් අපිට මේ විදිහට මාන n ගානක් තියෙනවා කියලා ගත්තොත් හිතුවොත් එහෙම අපිට මේ E1 E2 කියන්නේ ඒකක දෛශික, P1 V2 කියන්නේ ඛණ්ඩාංක. අපිට මෙතන අපි 3කට ලිව්වේ ඒ වගේ ඕන කියන්නේ n ගානකට අපි ඕන ගානකට මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන මේ තියෙන ඒකක දෛශික. ඊට පස්සේ වෙක්ටර්ස් වල ප්‍රොපර්ටිස් ගත්තොත් අපිට අපි වෙක්ටර්ස් දෙකක් එකතු කරනවා නම් අපිට කියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංක දෙක එකතු කරන්න පුළුවන් වෙනම y අක්ෂයේ ඛණ්ඩාංක දෙක වෙනම එකතු කරනවා. ඒ විදිහට එකතු කරන් තියෙන්නේ. අපි ස්කේල් එකකින් වැඩි කරොත් ඛණ්ඩාංක හැම එකක්ම මේ ස්කේල් එකකින් වැඩි වෙනවා. මේ තියෙන්නේ අපි ඩයිමෙන්ෂන්ස් n ගානක් තියෙනවා නම් විශාලත්වය හොයන විදිහ. ඒකත් අපි හැම ඛණ්ඩාංකයකම වර්ගය අරගෙන ඒකේ වර්ගමූලය ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන එක්සාම්පල් එකක්. ඒක පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න මුලින්ම. ඒකේ උත්තරේ තියෙනවා. මුලින්ම ඒක පොඩ්ඩක් කියවලා තේරුම් අරගෙන PQRS කියලා වෙක්ටර්ස් දෙකක් තියෙනවලු. අපිට ඛණ්ඩාංක දීලා තියෙනවා PQRS වල. PQRS වලට සමාන වෙනවද කියලා අහන්නේ. අපිට එතකොට මුලින්ම අපි හොයාගන්නවා PQ දෛශිකය මුලින්ම හොයාගෙන තියෙන්නේ මෙතන. මෙතන P වල ඛණ්ඩාංක 2 1 5 Q වල ඛණ්ඩාංක 3 5 7 PQ කියන්නේ PO ධන OQ නේ. එතකොට අපිට මේක කෙලින්ම මේ අපි A level වලදී නම් එහෙම අර ස්ටෙප්ස් ලියලානේ හැදුවේ. අපි මේ මෙතෙන්දී අපි කෙලින්ම ලියනවා කෙලින්ම අපි ඛණ්ඩාංක ලියනවා. මෙහෙම හදින්නේ නැහැ. PO කියන්නේ එතකොට අපිට එනවනේ OP වල ඛණ්ඩාංක 2 1 5 නම් PO වල ඛණ්ඩාංක ඒකේ ඍණාගයෙන් එන්නේ. එතකොට එනවා ඍණ 2 ඍණ 1 ඍණ 5 කියලා. OQ කියන්නේ 3 5 7. එතකොට අපිට PQ ඇවිල්ලා තියෙනවා 1 4 2 කියලා. ඒ විදිහට RS හොයලා තියෙනවා. ඒකත් ඇහිලා තියෙනවා 1 4 2 කියලා. මේ PQ දෛශිකය මේක අපිට 1 4 2 කියලා මේ තියෙන 1 4 2 දෛශිකය මේ දෙක මේ දෙකේ මැග්නට් PQ වලයි මේ 1 4 2යි මැග්නිටියුඩ් එකත් සමානයි දිශාවත් සමානයි. ඒකයි අපි PQ සමාන 1 4 2 කියලා ලියන්නේ. එතකොට මේ දෙක සමානයි කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට තියෙන්නේ වෙක්ටර් ස්කේලර් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ තිත් ගුණිතය. මේකත් තේරවල වලදී තිබුණා. ඩොට් ප්‍රොඩක්ට් එක අපි දන්නවනේ මේක V වල මැග්නිටියුඩ් එක W වල මැග්නිටියුඩ් එක cos θ කියන්නේ මේ වෙක්ටර්ස් දෙක අතර කෝණයට. අපි මේක දන්නවා ඒ ලෙවල් වලදී. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? අත උස්සලා තිබ්බ කවුරු හරි? හරි.
මේක අපි A level වලදී දන්න දෙයක්. මේකේ තිත් ගුණිතය හොයන්නත් අපි දන්නවා. කියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංක වල ගුණිතය අරගන්නවා. මේ කියන්නේ මේ දෙකේ ගුණිතය ගන්නවා. මේ දෙකේ ගුණිතය ගන්නවා. එහෙම අරගෙන එකතු කරනවා. ඒකත් දන්නවනේ. ඒකත් දන්නවා. ඊට පස්සේ p cos θ කියන්නේ මේක විභේදනය කරාම v cos θ කියන්නේ මේ වගේ w පැත්තට එන මොකක්ද ඒකට w පැත්තට එන මේ කොටසනේ මේ v sin θ මෙහෙට මේක අපි මේකට කියන්නේ v cos θ orthogonal projection of v on w කියලා අපි කියන්නේ. ඒ කියන්නේ w මත v වල විභේදනය. ඊට පස්සේ v cos මෙතන අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන මේක අපි වෙක්ටර් එකක් විදිහට අරන් තියෙන්නේ. v cos θ කියන එක අපි වෙක්ටර් එකකට හරවලා තියෙන්නේ. v වලයි w වලයි ඩොට් ප්‍රොඩක්ට් එක කියන්නේ මේක. එතකොට ඒක w වලින් කියන්නේ මේක w වල මැග්නිටියුඩ් එකෙන් බෙදුවහම අපිට එනවා v cos θ කියලා. මේ දෙක කැපෙනවනේ. v cos θ කියලා එනවා. එතකොට අපි ඒක වැඩි කරලා තියෙන්නේ මෙතන යුනිට් වෙක්ටර් එකෙන්. අපිට මේක වෙක්ටර් එකක් කරන්න ඕන නිසා මේ පැත්තට තියෙන යුනිට් වෙක්ටර් එකෙන් වැඩි කරලා තියෙන්නේ. මේක යුනිට් වෙක්ටර් එකේ ඉන්නේ මෙහෙමනේ. අපි මෙතන අපිට එන v cos θ කියන එක අපි ආයෙත් මේ යුනිට් වෙක්ටර් එකෙන් වැඩි කරලා තියෙන්නේ. එතකොට අර w දෙකේ ගුණිතයෙන් වර්ගයක් එනවා. මෙතන ඩොට් ප්‍රොඩක්ට් එක, මෙතන w වෙක්ටර් එක. ඒ ටික මේ තියෙන්නේ ඩොට් ප්‍රොඩක්ට් එකේ ප්‍රොපර්ටිස් ටික. අපි v.w කියලා ගත්තොත් ඒක සමාන වෙනවා w.v වලට. මේ තියෙන්නේ ඇසෝසියේටිව් ලෝ වගේ එකක්. මේ තියෙන්නේ ස්කේලර් එකක්. මේක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. සමාන දෛශික දෙකක තිත් ගුණිතය ගත්තොත් සමාන දෛශික දෙකක් නම් cos θ බිඳුවයි. θ බිඳුව කියන්නේ cos θ එකයි. එතකොට අපිට v වල මැග්නිටියුඩ් එකේ වර්ගයක් එනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ විදිහටත්. 0 වෙක්ටර් එකකින් මොකක් හරි වෙක්ටර් එකක් ඩොට් ප්‍රොඩක්ට් වුණොත් අපිට ආයෙත් එන්නේ 0 කියලා. අපිට මේ ඩොට් ප්‍රොඩක්ට් එකේ හැමතිස්සෙම එන්නේ ස්කේලර් එකක්. ඒ කියන්නේ අදිශයක් එන්නේ. ඊට පස්සේ ලම්බක දෛශික ගත්තොත් θ 90යි. එතකොට cos θ බිඳුවයි. එතකොට ලම්බක දෛශික දෙකක තිත් ගුණිතය බිඳුවයි. අපිට ඒක කියන්න පුළුවන් අපි ගණන් හදනකොට දෛශික දෙකක තිත් ගුණිතය බිඳුවයි නම් අපිට ගන්න පුළුවන් ඒ දෛශික දෙක ලම්බකයි කියලා. ඊට පස්සේ දැන් මෙතෙන්ට වෙනකම් කරපු දේවල් ටික අපි සාමාන්‍යයෙන්
A level වලදී දන්න ටිකක් කරේ ඊළඟට අපිට ටිකක් අලුත් එකක් හම්බෙනවා directional cosines මේ තියෙන්නේ xy z තල තුනක් අරගෙන b කියන්නේ වෙක්ටර් එක අපි ඇල්ෆා කියලා නම් තියෙන්නේ වෙක්ටර් එක x අක්ෂයත් එක්ක සාදන කෝණයට තමයි ඇල්ෆා කියලා නම් තියෙන්නේ බීටා කියලා නම් තියෙන්නේ වෙක්ටර් එක y අක්ෂයත් එක්ක හදන කෝණය z එක්ක වෙක්ටර් එක හදන කෝණය ගැමා කියලා නම් තියෙන්නේ එතකොට අපිට මේ එහෙම අපිට ලියත හැකි x අක්ෂය දිගේ ඒකක දෛශිකයේ අපි දන්නවා I y අක්ෂය දිගේ යුනිට් වෙක්ටර් එක j z අක්ෂය දිගේ යුනිට් වෙක්ටර් එක k එතකොට අපි මේ පැත්තට ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තොත් v.i කියන එක අපිට එනවා v වල මැග්නිටියුඩ් එක I වල මැග්නිටියුඩ් එක 1යි එතකොට මේ දෙක අතර කෝණය cos alpha මෙතනින් අපි cos alpha උක්ත කරලා මෙතන අරන් තියෙන්නේ. එතකොට cos alpha එනවා v.i බෙදන්න ඕනේ v වල මැග්නිටියුඩ් එකෙන්. cos beta එන්නේ v.j බෙදන්න ඕනේ v වල මැග්නිටියුඩ් එකෙන්. cos ගැමත් ඒ විදිහට එනවා. මේ ටික ඊට පස්සේ තියරි එකක් තියෙනවා cos වර්ගය alpha cos වර්ගය beta cos වර්ගය gamma වල එකතුව එකයි කියලා. මේක අපි තියරි එක දැනගෙන හිටියාම ඇති. ඊළඟට වෙක්ටර්ස් වල ක්‍රොස් ප්‍රොඩක්ට් එක මේක A level වල තිබුණ නැහැ. අපි ක්‍රොස් ප්‍රොඩක්ට් එක කියලා අපි ඒක සංකේතවත් කරන්නේ මෙහෙම කතිරකින් අපිට ඒක ක්‍රොස් ප්‍රොඩක්ට් එක මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන n කියන්නේ v වලටයි w වලටයි දෙකටම ලම්බක වෙන තලයක් තියෙනවනේ. ඒක යුනිට් වෙක්ටර් එක. අපිට ඒ කියන්නේ මේ තියෙන vw දෛශික දෙක නම් මේ දෙකටම ලම්බක යුනිට් වෙක්ටර් එක තමයි n කියන්නේ. එතකොට අපිට v වලයි w වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක එන්නේ මේ විදිහට v වලටයි w වලටයි දෙකටම ලම්බක වෙන විදිහට තමයි අපිට ක්‍රොස් ප්‍රොඩක්ට් එක එන්නේ. අපි මෙතන මේක යුනිට් වෙක්ටර් එකක් වෙක්ටර් මේ මෙතනින් අපිට එන්නේ ස්කේලර් එකක්. ඒ කියන්නේ වෙක්ටර් එකක් නෙමෙයි මේ ටික. ස්කේලර් එකක් වෙක්ටර් එකකින් වැඩි කරාම අපිට එන්නේ වෙක්ටර් එකක්. ඒ කියන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක හැමතිස්සෙම වෙක්ටර් එකක් විදිහට තමයි අපිට එන්නේ. අපිට දැන් අපි හිතුවොත් මේ v වලටයි w වලටයි දෙකටම ලම්බක වෙන වෙක්ටර් එක ගැන හිතුවොත් අපිට වෙක්ටර්ස් දෙකක් ගන්න පුළුවන්. මෙහෙට එකක් ගන්න පුළුවන්. මේ පැත්තට තව එකක් ගන්න පුළුවන්. එතකොට අපිට මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක මොන පැත්තටද එන්නේ කියලා අපිට හොයාගන්න අපි ඒකට
ඒකට තමයි අපි right hand rule කියන එක use කරන්නේ. මේකෙදී v වැඩි කිරීම w කියලා තිබුණොත් අපි දකුණු අත මේ විදිහට තියාගෙන අපි මෙතන v තියෙන්නේ පිටිපස්සේ w තියෙන තලයෙන් ඉස්සරහට වෙන්න. එතකොට අපි මේ ඇඟිලි තුඩු මුලින් තියෙන v වෙක්ටර් ඒ කියන්නේ v වලින් ඉඳන් w වලට ඇඟිලි තුඩු තියෙන විදිහට මෙහෙම අත තියාගන්නවා. එතකොට අපිට මෙතන ඇවිල්ලා තියෙන්නේ මාපට ඇඟිල්ල දිශාව තියෙනවනේ. ඒකෙන් තමයි අපිට ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ දිශාව එන්නේ. දැන් අපි මේක හිතුවොත් මෙහෙම හිතුවොත් අපි w වල ඉඳන් v වලට ඇඟිලි තුඩු තියෙන විදිහට තියාගන්න ඕනේ. එතකොට අපේ මාපට ඇඟිල්ල තියෙන්නේ මේ පැත්තට. මේකෙන් තමයි අපි right hand rule එකෙන් තමයි අපි cross product එකේ දිශාව හොයාගන්නේ. ඊට පස්සේ අපි cross product එකට හොයන විදිහ එක මේ තියෙන්නේ cross product එක හොයන එක විදිහක්. අපිට තව ක්‍රමයක් තියෙනවා ඒක හොයන්න. අපිට වෙක්ටර්ස් දෙක අතර කෝණය දන්නවනම් අපිට කෝණයයි ඒකක දෛශිකයයි දන්නවනම් අපිට මේ විදිහට හොයන්න පුළුවන්. අපිට කෝණයක් දීලා නැත්තම් අපි හොයන්නේ මේ විදිහට. මේ තියෙන්නේ ඛණ්ඩාංක ijk කියන්නේ unit vectors. එතකොට අපි මේක මේ විදිහට අපි මුලින්ම v වැඩි කිරීම w නම් තියෙන්නේ මුලින් ලියාගන්නේ v වල ඛණ්ඩාංක ඊළඟට w වල ඛණ්ඩාංක. මෙතන w වැඩි කිරීම v තිබුණොත් අපි මුලින්ම ලියන්නේ w වල ඛණ්ඩාංක ඊළඟට v වල ඛණ්ඩාංක. දැන් මෙතන v මුලින් තියෙන නිසා v වල ඛණ්ඩාංක ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේකට ආදේශ කළා තමයි ඛණ්ඩාංක මේකට ආදේශ කළා තමයි අපි ක්‍රොස් ප්‍රොඩක්ට් එක හොයාගන්නේ. මේක ලේසි ක්‍රමයක් තියෙනවා. මුලින්ම අපිට i වලට ඛණ්ඩාංක ගන්න ඕන නිසා අපි මුලින්ම i තියෙන පේළිය වහනවා. ඊට පස්සේ මේ දෙකේ ගුණිතයෙන් මේ දෙකේ ගුණිතය අඩු කරලා තියෙන්නේ මෙතන. මුලින්ම අපිට i වල හොයන්න ඕන නිසා අපි i පේළිය වහනවා. ඊට පස්සේ මේ දෙකේ ගුණිතයෙන් මේ දෙකේ ගුණිතය අඩු කරනවා. ඊළඟට අපිට j වල හොයන්න ඕන නිසා අපි j පේළිය වහනවා. එතන අපි පොඩි වෙනසක් කරනවා. මුලින්ම මේ දෙකේ ගුණිතයෙන් තමයි අපි මේ දෙකේ ගුණිතය අඩු කරන්නේ. එතෙන්දි මෙතන يعني අඩු කරන මුලින්ම මේ දෙකේ ගුණිතයෙන් මේ දෙකේ ගුණිතය අඩු කරනවා. ඊට පස්සේ ආයෙත් කේවල හොයනකොට ආයෙත් කලින් පළවෙනි එක හොයපු විදිහට මේ දෙකේ ගුණිතයෙන් මේ දෙකේ ගුණිතය අඩු කරනවා. මෙතන අපිට මැද පේළිය විතරයි අඩු කරන පැත්ත මාරු වෙන්නේ. මෙතන එතකොට මේක කියලා දුන්නා. ඩොට් ප්‍රොඩක්ට් එකකින් එන්නේ අපිට හැමතිස්සෙම අදිශයක්. ක්‍රොස් ප්‍රොඩක්ට් එකකින් එන්නේ වෙක්ටර් එකක්. ඊළඟට තියෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ ප්‍රොපර්ටිස් ගැන. කලින් මේක අපි දන්නවනේ කලින් මෙතෙන්දි පැහැදිලි කරා මෙතන w වැඩි කිරීම v ආවොත් මෙතන දිශා මාරු වෙනවා කියලා. මේ තියෙන එක. එතකොට එකම වෙක්ටර් එක තමයි දිශාව මාරු වෙලා තියෙන්නේ. මේක ඇසෝසියේටිව් ලෝ වගේ මේ විදිහට තියෙනවා අපිට ඒක මේ විදිහට ගන්න පුළුවන්.
මෙතන ස්කේල එකකින් වැඩි වෙලා තියෙන නම් අපිට කියන්නේ අපිට ওই නම් ඒ ස්කේල එකෙන් W වැඩි කරලා ගන්නත් පුළුවන් නැත්නම් V වැඩි කරලා ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපිට මේ දෙකේ කියන්නේ V වැඩි කිරීම W වෙනුවට W වැඩි කිරීම V කියලා ලියන්න බෑ. එතකොට මෙතන ඍණ වෙනවා. මෙතන කියන්නේ මෙතන V වැඩි කිරීම W මේ VW වෙක්ටර්ස් දෙක සමාන්තර වෙනවා නම් θ බිඳුවයි sin θ බිඳුවයි කියන්නේ sin θ බිඳුවයි. එතකොට ක්‍රොස් ප්‍රොඩක්ට් එක බිඳුවයි. ඒක තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක බිඳුවයි නම් අපිට මේ වෙක්ටර්ස් දෙක පැරලල් කියලා ගන්න පුළුවන්. ඊළඟට ගණන් ටිකක් හදනවා. මේ ගාන පුළුවන් කට්ටිය try කරලා බලන්න හදන්න පුළුවන්ද කියලා. මම ගෲප් එකටත් දැම්ම ගාන. මෙතන මේ අප් කියන්නේ W වෙක්ටර් එක අපිට v1 v2 v3 කියන වෙක්ටර්ස් තුනේ කම්බිනේෂන් එකක් විදිහට ලියන්න පුළුවන්ලු. අපිට මෙතන කියනවා අපිට W ලියන්න පුළුවන් කියලා මේ විදිහට c1 c2 c3 කියන්නේ ස්කේලර්ස්. එතකොට අපිට කියන්නේ W දෛශිකය අපිට දීලා තියෙනවා. අපිට කියන්නේ C1 C2 C3 හොයන්න කියලා කියන්නේ. එතකොට අපිට W අපිට මේ විදිහට ලියන්න පුළුවන් කියලා දීලා තියෙනවා. අපි මෙතන W දෛශිකය අපිට දීලා තියෙනවා. V1 V2 V3 දීලා තියෙනවා. එතකොට මේ විදිහට අපි ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කලින් කියලා දුන්නානේ මේ වෙක්ටර් එකක් ස්කේල එකකින් වැඩි වෙනවා නම් මේ හැම ඛණ්ඩාංකයක්ම මේ ස්කේල එකකින් වැඩි වෙනවා කියලා. එතකොට එකතු කරනකොට මේ අනුරූප ඛණ්ඩාංක එකතු කරනවා කියලාත් කියලා දුන්නා. එතකොට මෙතන එනවා C1 3යි C2 මෙතන 0 x මේ ඛණ්ඩාංකේ මෙහෙම එනවා. එතකොට මෙතන 0 එතකොට 2යි C2 C3 ඒ දෙක එකතු වෙනවා. මෙතන C1 එනවා. මෙතන 0 මෙතන ආයෙත් C3 එනවා. මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ අපිට මේ ඛණ්ඩාංක සමාන කරන්න පුළුවන්.
සමාන කරලා අපි සමීකරණ 3ක් ලියනවා. සමීකරණ 3ක් ලියලා සමගාමී සමීකරණ 3ක් එනවා. ඒ තුන විසඳුවාම අපිට මේ විදිහට උත්තරේ එන්න ඕනේ. හරි ඊළඟ කොටසට යමු. අපිට කියන්නේ මේ අපිට වෙක්ටර් එකක් දීලා තියෙනවා. මේක අපිට මේ වෙක්ටර්ස් තුනේ කම්බිනේෂන් එකක් විදිහට ලියන්න බෑ කියලා පෙන්වන්න ඕනේ කියලා තියෙන්නේ. එතකොට අපි ඒකත් කලින් විදිහටම ලියා ගන්නවා. C1 C2 C3 කියලා අපි ස්කේලර්ස් තුනක් දා ගන්නවා. මේ අපිට දීලා තියෙන දෛශික ටික. ඊට පස්සේ අපි අර විදිහටම I වලට එනවා C1 3යි C2 4යි C3 කියලා I වල කණ්ඩායමක් එනවා. J වල කණ්ඩායමක් එනවා C1 මෙතන J වලට කණ්ඩායමක් නැහැ. මෙතන එනවා -C1 -C3 කියලා. J වල කණ්ඩායමක K වල කණ්ඩායමක් එනවා C2 C3 කියලා. ඊට පස්සේ අපිට මේ කණ්ඩායමක සමාන කරලා අපි සමීකරණ 3ක් අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මම දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ එකතු කරලා තියෙන්නේ. එතකොට අපිට එනවා C2 කියන එකයි C1 කියන එකයි සමානයි කියලා. එතකොට අපි මේක ගන්නවා 4 කියලා. ඊට පස්සේ අපි 4 එකට ආදේශ කළා. ඒකට ආදේශ කළා තියෙනවා. එතකොට ඇවිල්ලා තියෙනවා C2 C3 සමානයි භාගයයි කියලා. අපිට මෙතන අපේ සමීකරණේ තියෙනවා C2 C3 කියන්නේ ඍණ 1යි කියලා. එතකොට C2 C3 දෙකේම තියෙනවා. අපිට ලියන්න පුළුවන් 5 සමානයි 3 කියලා. එතකොට අපිට එනවා ඍණ 1 සමානයි භාගය කියලා. අපි දන්නවා ඒක වැරදි කියලා. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් contradiction එකක් කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් මේ වෙක්ටර් එක v1 v2 v3 වල කම්බිනේෂන් එකක් විදිහට ලියන්න බෑ කියලා අපිට කියන්න පුළුවන්. ඍණ 1 භාගයට සමානයි කියලා ඇහිලා තියෙනවා. අපි ඒක වැරදි කියලා දන්නවා. ඒක නිසා අපිට මේ විදිහට ලියන්න පුළුවන්.
ඒක හරි නේද කට්ටිය? මං ඊළඟ ගාන කරන්නද? හරි නේද ඒක? හරියකි. හරි. ඊළඟට පොඩ්ඩක් ක්‍රොස් ප්‍රොඩක්ට් එක හොයන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා වෙක්ටර්ස් 3ක් තියෙනවා. මෙන්න මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක හොයන්නකෝ. හරි නේද දැන්? ඒක බලමු. මම හිතන්නේ කට්ටිය හදලා ඇති. මුලින්ම තියෙන්නේ V වලයි W වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක හොයන්න. එතකොට මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ අපි පළවෙනි පේලිය වහනවා. එතකොට 5යි 5න් අපි අඩු කරන්න ඕනේ 4 වරක් 7 28යි. 5න් 28ක් අඩු කරනවා. ඊළඟට මේ පේලිය වහලා මෙතන මෙතන අනිත් පැත්තකට ගන්න. 7න් බිංදුවක් අඩු කරනවා. K වල ඉන්නේ මෙතන බිංදුවයි මෙතන බිංදුවයි මෙතන 1යි. ඊට පස්සේ ඒක සුළු කරලා අපි සුළු කරලා මේ විදිහට ලියනවා. ඒක ඕයි නම් අපිට මේ විදිහට වරහන් දාලා ලියන්නත් පුළුවන්. මේ මොන විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේකත් අපිට දැන් අපි මේ වෙක්ටර් එක හොයලානේ තියෙන්නේ. අපිට මෙතන ඉන්නේ වෙක්ටර් එකක්. අපි මේක හොයලා තියෙන්නේ. අපිට අවිලා තිනවා ඍණ 23යි ධන 7j ඍණ k කියලා. අපි මෙන්න මේක වෙනුවට අපි ආදේශ කරන්නේ මේ අපිට ආපු වෙක්ටර් එක තමයි අපි ආදේශ කරන්නේ. එතකොට මෙතන අපිට එනවා 1යි කියලා. මෙතන එකෙන් අඩු කරන්න ඕනේ 21ක්. මෙතන මේ පිළිවෙලම අපිට එනවා මේ පැත්තට ගන්නේ ඍණ 69යි කියලා. ඒකට එකෙන් අපි අඩු කරන්න ඕනේ ඍණ 2ක්. එතකොට ඍණ 69 ධන 2යි. එතකොට මේකෙත් අපි මෙතන 14යි 14න් අඩු කරන්න ඕනේ 23ක්. එතකොට අපිට ඒකේ උත්තරේ එනවා ඍණ 20යි ඍණ 67යි ඍණ 9යි k කියලා. කාට හරි තේරෙන්නේ නැද්ද තියෙනවා නම් අහන්න පුළුවන්.
ඊළඟට මේ ගානත් කට්ටිය පොඩ්ඩක් කියවලා හදන්න පුළුවන්ද බලන්න. මේ දැන් මං කියන දේ පැහැදිලිව ඇහෙනව නේද? ඔව් මම ඔව්. ඉවරයි. මෙතන කියන්නේ මේ වෙක්ටර්ස් uv කියලා අපිට මේ වෙක්ටර්ස් දෙකක් දීලා තියෙන්නේ. මේ දෙකටම ලම්බක වෙන යුනිට් වෙක්ටර්ස් දෙකක් හොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ගෲප් එකට ගණන් ටික දාලා තියෙන්නේ. හරි ඒ ගාන මං කට්ටිය හදලා ඇති බලමු එක. අපිට uv වෙක්ටර්ස් දෙක දීලා තියෙනවා. එතකොට අපිට මේකට අපිට ඕනේ මේ දෙකටම ලම්බක වෙක්ටර් එකක් හොයාගන්න. එතකොට අපි දන්නවා අපිට ලම්බක වෙක්ටර් එකක් එන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් කියලා අපි දන්නවා. එතකොට අපි මුලින්ම u වලයි v වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක හොයාගන්නවා. මෙතන අපිට දිශාවක් දීලා නැති නිසා අපිට මෙතන මං අරන් තියෙන u වැඩි කිරීම v කියලා. මෙතන මේක අපිට මේක ගන්නත් පුළුවන්. අපි හරියටම දන්නේ නැහැනේ. එතකොට ඒක අරගෙන සුළු කරාම මේ උත්තරය ඇවිල්ලා තියෙනවා. අපිට මේක ගත්තොත් මේකේ ඍණ උත්තරේ ඍණ 12යි ඍණ 30යි ධන 6යි කියලා එනවා මේක මේ විදිහට ගත්තොත්. දැන් අපිට මේ ඇවිල්ලා තියෙන්නේ මේ uv දෙකටම u වැඩි කිරීම v මෙහෙම අර right hand rule එකෙන් අපි මෙහෙට එන්නේ u වැඩි කිරීම v cross product එක උඩට එනවා අපි right hand rule එකෙන් හිතුවොත් ඒත් අපිට එතකොට අපිට මෙතන unit vector එක හොයන්න පුළුවන්නේ මේක වෙක්ටර් එකක්. මේක unit vector එක අපිට හොයන්න පුළුවන්නේ magnitude එකෙන් බෙදලා. මේක unit vector එක හොයන්න පුළුවන්. ඒත් අපිට කියන්නේ මෙතන කියලා තියෙනවා අපිට unit vectors දෙකක් හොයන්න කියලා තියෙනවා. එතකොට අපිට තේරෙනවානේ මේ දෙකටම ලම්බකව මේ පැත්තටත් අපිට unit vector එකක් අඳින්න පුළුවන්.
මේ පැත්තට අඳින්නත් පුළුවන්නේ. එතකොට අපි ක්‍රොස් ප්‍රොඩක්ට් එක හෙව්වා. අපි u වැඩි කිරීම v හෙව්වනම් මේ පැත්තට එන්නේ. v වැඩි කිරීම u හෙව්වනම් මේ පැත්තට එන්නේ. එතකොට අපිට තේරෙනවා අනිත් පැත්තටත් යුනිට් වෙක්ටර් එකක් එන්න පුළුවන් කියලා දෙකටම ලම්බකව. ඒක නිසා අපි කියන්නේ දැන් මේ යුනිට් වෙක්ටර් එකේ ඍණාගයනේ මේ පැත්තට එන්නේ. එතකොට අපිට මෙහෙම ධන ඍණ දෙකම ගත්ත හැකි. මේ පැත්තට එන යුනිට් වෙක්ටර් එක මේක ධන කියලා ගත්ත හැකි. මේක ඍණ කියලා ගත්ත හැකි. විශාලත්වය සමානයි දිශාව විතරයි වෙනස්. ඒක නිසා අපි ධන ඍණ කියලා දෙකම අරන් තියෙන්නේ. මේ තියෙන්නේ අපිට අවිල්ල තියෙන ක්‍රොස් ප්‍රොඩක්ට් එක. මේ තියෙන එකේ මැග්නිටියුඩ් එකෙන් බෙදලා තියෙන්නේ. එතකොට අපිට මේ විදිහට උත්තරේ එනවා. ධන ඍණ අගයන් දෙකම අපි අරන් තියෙනවා. එතකොට වෙක්ටර්ස් දෙකක් එනවා. මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති. කාට හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි ඒක කියන්නේ තියරම් එකක් තියෙනවලු චතුස්තලයක වොලියුම් එක හොයන්න. මෙහෙම 3න් 1යි පාදමේ වර්ගඵලයයි උසයි වැඩි කරලා මේක යූස් කරලා අපිට ප්‍රූව් කරන්නලු මෙන්න මේක. එතකොට අපි ඒක අපිට වෙක්ටර්ස් දීලා තියෙනවා ගන්න ඕන. වෙක්ටර්ස් 3ක් දීලා තියෙනවා.
හරි අපි මේ විදිහට රූපය ඇඳගත්තා. චතුස්තලයක් තියෙනවා. වෙක්ටර්ස් ටික දාගත්තා. මෙතන ඉඳන් මේ මෙන්න මේ පාදමට අපි ලම්බකයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේකේ වොලියුම් එක අපිට ලියන්න පුළුවන් 3/1යි මේකේ මෙන්න මේකේ වර්ගඵලය උස. එතකොට අපිට area of base කියන එක ලියන්න පුළුවන්. මෙන්න මේකේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් භාගය වැඩි කරන්න ඕනේ. ආධාරකය අපිට මෙතන මෙතන v වෙක්ටර් එක තියෙන්නේ. අපිට ඕනේ මෙතන විශාලත්වනේ. අපි එතකොට වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක තමයි අරන් තියෙන්නේ. මෙතනත් එහෙමයි. භාගයයි ආධාරකය ලම්බ කුස කියන්නේ මේ කෝණය θ නම් මේ VW අතර කෝණය θ නම් මේ ලම්බ කුස අපිට ගන්න පුළුවන් W sin θ කියලා. මේ අරන් තියෙන්නේ පාදමේ වර්ගඵලය. උස ගන්න පුළුවන් අපිට අපි මෙතෙන්ට ලම්බකයක් ඇඳලා තියෙන්නේ. උස ගන්න පුළුවන් u cos alpha කියලා. එතකොට අපිට මේක දැක්කම අපිට මතක් වෙනවා මේ තියෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකනේ. මේක හැබැයි මේ අපි ඒකක දෛශිකයෙන් වැඩි කරලා නැහැ. අපි sin theta ඒකක දෛශිකයනොත් වැඩි කරලානේ අපි ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්නෙ. මෙතන අපිට මේ ටික ඇවිල්ලා තියෙනවා. මේ යුනිට් වෙක්ටර් එක නැහැ. ඒ කියන්නේ මේක නැහැ. මෙතන අපිට එන්නේ ස්කේල එකක් නේ. ඒ කියන්නේ අදිශයක්නේ. අපි මේ අදිශය දෛශිකයක් කරන්නනේ මේ වෙක්ටර් එකකින් වැඩි කරන්නේ. එතකොට මෙතන තියෙන අදිශයක්. ඒ කියන්නේ අපිට මේ ඇහිලා තියෙන්නේ v වලයි w වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ විශාලත්වය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපි මේ විදිහට ලියලා තියෙන්නේ. u cos alpha තියෙනවා. එතකොට අපි දන්නවා මේ අපිට ඇවිල්ලා තියෙන්නේ ඩොට් ප්‍රොඩක්ට් එකක්නේ. b වැඩි කිරීම w කියන වෙක්ටර් එකෙයි u කියන වෙක්ටර් එකෙයි ඩොට් ප්‍රොඩක්ට් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. cos alpha කියන්නේ මේ දෙක අතර කෝණය. මේ දෙකේ v වැඩි කිරීම w කියන එක අපිට මෙහෙමනේ එන්නේ. එතකොට මේක ඇල්ෆා නම් මේ කෝණයත් ඇල්ෆා. එතකොට මේ දෙක අතර කෝණේ cos අගය ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඩොට් ප්‍රොඩක්ට් එක. එතකොට අපි ඒක ලියලා තියෙන්නේ. මේකේ මේ දෙකේ පැත්ත මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. يعني u මුලට આવත් ප්‍රශ්නයක් නැහැ. b වැඩි කිරීම w මුලට આવත් ප්‍රශ්නයක් නැහැ. අපි කලින් තියරි එක ඉගෙන ගත්තානේ. මේක අපි කලින් ඉගෙන ගත්තානේ. ඒක නිසා මේකේ මොකක් මුලට આવත් ප්‍රශ්නයක් නැහැ.
එතකොට අපිට ඒගොල්ලෝ පෙන්වන්නේ කියප එක අපිට ඇවිල්ලා තියෙන්නේ. කාට හරි තේරෙන්නේ නැත්නම් මොනවා හරි අහන්න පුළුවන්. හරි ඊළඟ ගානට යමු. අපිට මේක පෙන්වන්න තියෙන්නේ හරි ඒක බලමු. උත්තරේ අපිට මේක පෙන්වන්න තියෙන්නේ එතකොට අපිට කලින් කිව්වනේ මේකේ මැග්නිටියුඩ් එක කියන්නේ මෙන්න මේ ටික යුනිට් වෙක්ටර් එකෙන් වැඩි කරන්නේ නැතුව ඉතුරු ටික තමයි මේකේ මැග්නිටියුඩ් එක. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ විදිහට මේකේ සම්පූර්ණ වර්ගය. එතකොට මේකේ වර්ගය ලිව්වා මේ ඔක්කොම වෙන වෙනම වර්ග කරා. පස්සේ සයින් වර්ගයට ඊට ලියන්න පුළුවන් එක රින කොස් වර්ගයට ඊට කියලා. එතකොට මේක අපි වරහන් අයින් කරලා තියෙන්නේ. මෙතන එතකොට සම්පූර්ණ වර්ගයක් එනවා. එතකොට අපි මේක අපි දන්නවා මේ u වලයි v වලයි ඩොට් ප්‍රොඩක්ට් එක කියලා. ඒකේ වර්ගය. එතකොට අපිට උත්තරේ එනවා. මම හිතන්නේ ඒක හැමෝම හදන්න ඇති. ඊළඟට ඊළඟ ගාන බලන්න.
අපිට කියන්නේ මෙතන ABCD කියන්නේ වෙක්ටර්ස් 4ක්. ඒ හතරම තියෙන්නේ එකම ප්ලේන් එකේලු. ඒ කියන්නේ එකම තලයක තියෙන්නේ. with a common initial point. ඒ කියන්නේ එකම තලයක තියෙන්නේ හැම එකටම තියෙන්නේ පොදු ආරම්භක ලක්ෂයක්. අපිට මෙන්න මේක පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඒක හදන්න දෙයක්වත් නැහැ. හදන්න දෙයක්වත් නැහැ. ඒක නිකම්ම අපිට කියන්න පුළුවන්. ABCD වෙක්ටර්ස් 4 එකම ප්ලේන් එකේ නම් තියෙන්නේ. අපිට කියන්න පුළුවන්නේ කියන්නේ එකම ප්ලේන් එකේ නම් තියෙන්නේ A වලයි B වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක එනවා ඒ ප්ලේන් එකට ලම්බකව. C වලයි D වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ ඒ ප්ලේන් එකට ලම්බකව. එතකොට මේකත් ඒ ප්ලේන් එකට ලම්බකයි මේකත් ඒ ප්ලේන් එකට ලම්බකයි. එතකොට මේ දෙක සමාන්තරයිනේ. එතකොට මේ දෙක සමාන්තරයි නම් අපි කලින් ඉගෙන ගත්තා සමාන්තරයි නම් θ බිඳුවයිනේ. එතකොට sin θ බිඳුව. එතකොට ක්‍රොස් ප්‍රොඩක්ට් එක බිඳුව වෙනවා. ඒක අපිට කෙලින්ම ලියන්න පුළුවන්. අපි කලින් කිව්වනේ සමාන්තරයි. මේක බිඳුවයි නම් සමාන්තරයි කියලා කියන්නත් පුළුවන්. සමාන්තරයි නම් මේක බිඳුවයි කියලා කියන්නත් පුළුවන්. මට තව එක ගානක් හදන්න ඕනේ මට. මේ PDF එකේ තියෙන මෙන්න මේක හදන්න ඕනේ. මේ තියෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ ඒකේ අපි භාවිතා ඒකේ යෙදුමක්. අපි මේක භාවිතා කරනවා ෆෝස් එකක මොමන්ට් එක හොයන්න. මොමන්ට් එක කියන්නේ බල ගූර්ණය මම දන්න විදිහට. මේක අපි මේ කියනවා ෆෝස් එකක් P පොයින්ට් එක පාස් කරනවලු. මේ තියෙන්නේ බලය මේ පොයින්ට් එක හරහා යනවලු. මේක P OPR. ඒ කියන්නේ O කියන්නේ හැමතිස්සෙම ඔරිජින් එක කේන්ද්‍රය. බිඳුව ලක්ෂය. මේ OP එක අරගෙන තියෙන අපි R කියලා. OP දෛශිකය. අපි R දෛශිකය කියලා අරන් තියෙනවා. එතකොට මේ O වටා F වල මොමන්ට් එක අපිට ලියන්න පුළුවන් මේ විදිහට. R වැඩි කිරීම F කියලා. R කියන්නේ මේ දෛශිකය. F කියන්නේ ෆෝස් එක. ෆෝස් එකත් අපි දෛශිකයක් විදිහට ගන්නෙ. ඒකට මෙතන ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් නිසා මොමන්ට් එකත් දෛශිකයක් විදිහට අපිට එනවා. මේක මේ දෙක මාරු කරන්න බෑ. මේ විදිහට ලියන්න ඕනේ. නැත්තම් මේ දෙක මාරු කරොත් අපිට දිශාව මාරු වෙන නිසා. මේ තියෙන්නේ ඊළඟට මේ තියෙන්නේ මේ වගේ මේකේ ගානක්. ඒක හදන්න. හරි අපි ඒක බලමු කොහොමද හදන්නේ කියලා.
අපිට කියනවා F කියන්නේ F වල මැග්නිටියුඩ් එක අපිට යුනිට් 6ක් කියලා දීලා තියෙනවා. ඒක යනවලු p ලක්ෂය හරහා. ඒක අපිට කණ්ඩාංක දීලා තියෙනවා. මේ F කියන වෙක්ටර් එක එකයි මෙන්න මේ 4 1 2 කියන වෙක්ටර් එකේ F කියන වෙක්ටර් එක ක්‍රියා කරන්නේ මේ 4 1 2 කියන වෙක්ටර් එකේ දිශාවටමයි කියලා දීලා තියෙනවා. ඒකට අපිට මෙතන q වලට අපිට දීලා තියෙනවා කණ්ඩාංක q වටා F වල මොමන්ට් එක හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේ 4 1 2 දෛශිකයේ දිශාවටම මේ F කියන වෙක්ටර් එක ක්‍රියා කරනවා. එතකොට අපිට හොයන්න ඕනේ මේ q ලක්ෂයේ වටේ මේ F කියන වෙක්ටර් එකෙන් ඇති කරන මොමන්ට් එක. එතකොට අපි qp කියන වෙක්ටර් එක ගන්නවා r කියලා. එතකොට මුලින්ම අපි මෙන්න මේ දැන් අපිට මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් දාන්න පුළුවන් අපිට වෙක්ටර්ස් දෙකකටනේ. අපිට මේක හොයන්න ඕනේ. ඒ වුණාට අපිට මේක F කියන එක අපිට වෙක්ටර් එකක් විදිහට දීලා නැහැ. ඒකේ විශාලත්වය දීලා තියෙනවා යුනිට් 6ක් කියලා. එතකොට අපි මේක F කියන එක වෙක්ටර් එකක් කරගන්න නම් අපි මේකේ යුනිට් වෙක්ටර් එක හොයාගන්න ඕනේ. එතකොට අපිට කියලා තියෙනවා F කියන වෙක්ටර් එකේ දිශාවයි මේ වෙක්ටර් එකේ දිශාවයි දෙකම එකයි කියලා. එතකොට අපිට මෙන්න මේ පැත්තට තියෙන යුනිට් වෙක්ටර් එක හොයාගන්න පුළුවන් මෙන්න මේකෙන්. අපි යුනිට් වෙක්ටර් එක I1 කියලා අරන් තියෙන්නේ. එතකොට අපි වෙක්ටර් එක මැග්නිටියුඩ් එකෙන් බෙදලා යුනිට් වෙක්ටර් එක හොයාගෙන තියෙන්නේ. මේ හැල තියෙන යුනිට් වෙක්ටර් එක. එතකොට අපිට මේක F කියන වෙක්ටර් එක හොයන්න නම් අපි මේ යුනිට් වෙක්ටර් එක වගේ 6ක් තියෙනවා. අපිට කියලා තියෙනවා F කියන්නේ යුනිට් 6ක් කියලා. එතකොට මේ යුනිට් වෙක්ටර් එක වගේ 6ක්. එතකොට අපිට එනවා F කියන වෙක්ටර් එක. එහෙනම් අපිට R කියන වෙක්ටර් එක හොයන්න පුළුවන්. R කියන වෙක්ටර් එක අපිට එනවා R කියන්නේ QP වෙක්ටර් එක අපිට එනවා 1 බිංදුව කියලා. අපිට ඕන මෙහෙම මේ පැත්තට බිංදුව මෙහෙම ගන්න පුළුවන් QO ධන OP නේ. එහෙම ගන්න පුළුවන්. අපි මේක අපේ A level වලදී හැම පියවර ලියලා ගත්තේ. අපි හැබැයි මේ දැන් ගණන් හදනකොට අපි ඒක එක පියවරෙන්ම ගන්නවා. එතකොට QP කියන වෙක්ටර් එක ඇවිල්ලා තියෙනවා මෙහෙම R. එතකොට අපි මොමන්ට් එක හොයලා තියෙන්නේ R වලයි F වලයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ මේක හෙව්වහම මේ විදිහට උත්තර එනවා. ඔයගොල්ලන්ට කිව්වනේ මැත්ස් වල ක්‍රෙඩිට් 3ක් තියෙනවා කියලා. මැත්ස් වල සෙක්ෂන් A, සෙක්ෂන් B, සෙක්ෂන් C කියලා පාර්ට් 3ක් එනවා පේපර් එකට. අපේ මොඩ 2 පේපර් එකට. එතකොට සෙක්ෂන් C එකට තමයි වෙක්ටර්ස් වලින් එන්නේ. වෙක්ටර්ස් වලින් ප්‍රශ්න 2යි, මෙට්‍රිසස් වලින් එක ප්‍රශ්නයයි තමයි එන්නේ. එතකොට වෙක්ටර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ලේසි කොටසක්. ඒක නිසා මේක කියන්නේ මේක ගොඩ දාගත්තොත් ඒ කියන්නේ අපිට මැත්ස් වලට ලකුණු වැඩි කරගන්න පුළුවන් මේ පාර්ට් එකෙන්. දනුජ මං මේ කළා ඉවරයි දැන් ක්‍රොස් ප්‍රොඩක්ට් එක. ඔයා කරනවද ඊළඟට? ඉවරයිනේ. අපි මේ තව අපි කවුරු හරි ඉන්නවද කට්ටිය?
සීනියර්ස් කවුරුත් ඉන්නවා. දනුජ බ්‍රේක් මේ බ්‍රේක් එකක් පොඩි දීලා බ්‍රේක් එකක් දෙමුද? ආ බ්‍රේක් එකක් දෙමු නේ. විනාඩි 15ක් වගේ නේද දත්තු විනාඩි 10ක් 15ක් වගේ. හරි අපි 4:45ට රියල් ඇනලිසිස් එක හරි පටන් ගන්නවා. මම මේ ස්ලයිඩ් එකක් දානවා WhatsApp group එකට. ඒකෙන් තමයි අද කරන ටික කරන්නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් ගිය සතියේ ඉඳපුවා දන්නේ නැති මම ස්ලයිඩ්ස් දෙකක් දාලා ඇති. ස්ලයිඩ් දෙකක් දාලා තිබුණා රියල් නම්බර්ස් වලට තිබ්බ ටික. ඒ ස්ලයිඩ් එකත් ළඟ තියාගන්න. මොකද සමහරවිට ඒකත් රිපර් කරන්න ඕන වෙනවා. මම මුලින්ම පටන් ගන්නේ ටියුටෝරියල් 1 2 එක මම දැම්මනේ ගිය සතියේ. ඒකෙන් ප්‍රශ්න දෙකක් විතර තව මම නොකරපු ප්‍රශ්න දෙකක් විතර, ඒ කියන්නේ අදටත් ඕන වෙන ප්‍රශ්න දෙකක් විතර කළා තමයි මම මේ අද පාර්ට් එකට යන්නේ. කියන්නේ අද ගන්න සුප්‍රීමමින් ෆීමම් කියන කොටස. එතකොට ඔයගොල්ලෝ ඒ ස්ලයිඩ්ස් ටිකත් පොඩ්ඩක් ළඟ තියාගන්න. මම හිතන්නේ අලුතෙන් ආපු කට්ටියට අලුතෙන් group එකට add වෙච්ච අයට මේ ගිය සතියේ ටික නැතුව ඇති. මම ඒ ටිකත් දැන් දාන්නම්. එතකොට මේ ඒ ස්ලයිඩ්ස් ටික ඔයගොල්ලෝ ළඟ තියාගන්න. එතකොට ඒකත් රිෆර් කර කර ඔයගලන්ට මේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් බ්‍රේක් එකක් ගමු. අපි 4:45 කීයද පටන් ගන්නේ? 4:50. 50 ඔව් 50 වගේ නේ. ඔව් 4:50ට වගේ පටන් ගන්නවා. 4:50ට වගේ. මේ අද මුකුත් කියන්න දෙයක් නැහැ නේද? නෑ මේ විශේෂ දෙයක්. මේ අපි කරන ඕන පාඩමක මේ ගණන් තියෙනවා එක ෆෝල්ඩර් එකේ හදලා තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා අපින් අහන්න පුළුවන්. ඔව්. මේ පාස් පේපර්ස් උත් ඇතිනේ ෆෝල්ඩර් එක. පාස් පේපර්ස් තියෙනවා. මේ උත්තරත් තියෙනවා සමාන. මේ හෙට එතකොට අපි මේ කරන්නේ මොනවද? CS ද කරන්නේ? CS ඔව් නේ අමන්ත කිව්වා CS කරන කතාව. ඔයිට අහලා බලලා මේ හරියට කන්ෆර්ම් එකක් රැට දෙන්න. නේ. මොවින්දි මේ ඔයා රෙකෝඩින් මේ මම දන්නේ නැහැ හරියට කොහොමද කියලා. මොවින්දි රෙකෝඩින් පෝස්ට් කරනවා නම් හරියට වෙලාව වැඩක් නැහැ මේ ටික. මොයින්දි රෙකෝඩ් එක දාලා තියෙන්නේ. ඔව් දාලා තියෙන්නේ. ඒක පෝස්ට් කරලා ඔයාට මේ එතකොට ඔයා උතනින් පෝස්ට් කරගන්න. මම හොස් උනායින් පස්සේ මම මගේ ටික රෙකෝඩ් කරන්න.